ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අලුත් විම් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි. ආයුබෝවන් ඔබෙක් වන්නේ අද දරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයක් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. නැගෙනහිර ජටිය ගැන වරාය වෘත්තීය සමිති සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්. අකණ්ඩව සිවුර දිනටත් කොවිඩ් ආසාදිතයන් 800 පනි. කොවිඩ් මර්ධන එන්නත ලබා දුන් පිරිස 59,000 ඉක්මවයි. පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට බාර දෙයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිතිය අතර විශේෂ සාකච්ඡාවක් මෙවන විට පැවැත්වෙනවා. ඒ වරාය වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන යන පසුබිමකයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ කළමනාකාරීත්වය යටතේ පමණක් ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් වරාය වෘත්තීය සමිතිය පසුගිය 29 වනදා අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. නැගෙනහිර පර්යන්තය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරන බවට පොරොන්දුවක් රජයේ ලිඛිතව ලබා දෙන තෙක් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අඛණ්ඩව සිදු කරන බවට වරාය වෘත්තීය සමිතිය පවසනවා. ඒ අනුව මෙම අර්බුදය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිතිය එකමුතු අතර විශේෂ සාකච්ඡාවක් අර්ලිගහ මන්දිරයේදී පැවැත්වෙනවා. එම සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර විශේෂ භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයා හමුවීම සඳහා විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස වෙත පැමිණියා. කෙසේ වෙතත් වරාය නැගෙනහිර ජටිය සම්බන්ධයෙන් වරාය වෘත්තීය සමිති ඉදිරිපත් කරන යෝජනාවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේ. මම තමුන්නාසලට ඉතාමත්ම සතුටින් කියනු මේ වන විට වරායේ ඉන්න වෘත්තීය සමිති 23කින් 22ක්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ඉතාමත්ම හොඳ යෝජනාවලියක් දීලා තියෙනවා ජනාධිපතිතුමාට. ඒ යෝජනාවලිය අපිට ඕනෙ කරුණ කතා කරන්න පුළුවන් යෝජනාවලියක්. ඒ යෝජනාවලියට ජනාධිපතිතුමා ගිය සිකුරාදා හවස් වන විට ඒ යෝජනාවලිය බාරගත්තට පස්සේ එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. මම විශ්වාස කරනවා බොහෝ දුරට මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වේවි. එතකොට මේ ප්‍රශ්නේ විසඳලා යාවි. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. අකණ්ඩව සිව්වන දිනටත් 800 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 64,000 සීමාව පසු කළා. අකණ්ඩව සිව්වන දිනටත් 800 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වූ අතර එම ගණන 864ක්. කොළඹින් 362ක්, ගම්පහින් 88ක්, මහනුවරින් 81ක්, කළුතරින් 66ක්, රත්නපුරින් 45ක්, කුරුණෑගලින් 39ක්, මාතරින් 33ක්, නෝරඑළියෙන් 28ක් සහ තවත් දිස්ත්‍රික්ක 14කින් කොවිඩ් ආසාදිතයන් 95 දෙනෙකු හඳුනාගැනුණා. විදේශයන්ගේ සිට පැමිණි ලාංකිකයන් 27 දෙනෙකුද මෙම ආසාදිතයින් අතරට අයත්. කොවිඩ් දෙවන රැළ තුළ බස්නාහිර පළාතෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 42,000 සීමාව පසු කළා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර එකකේ සීමා වාසික පුහුණුවේ නිරත වූ වෛද්‍යවරයෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වූ මෙහින්තාලේ සිවිල් ආරක්ෂක පුහුණු පාසලේ 200ක පමණ බඩ පිරිසක් සෞඛ්‍යාංශ ලබා දුන් නිරෝධායන උපදෙස් නොතකා කොළඹ නිදහස් දින පෙරහුරට සහභාගී වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා මෙලෙස අදහස් පළ කළා.
සිවිල් ආරක්ෂක බලකායේ සෙවලුන් කීප දෙනෙකුට පහුගිය කාලේ මේ රෝගය වැළඳිලා තිබුණා. අපි ඒ අයත් ඒ වගේම ඒ අයගේ පළවෙනි ආශ්‍රිතයින් ඒ සියල්ලක්ම ඉවත් කරලා තියෙන්නේ. මෙතනදී අපි බලනවා එහෙම ගෙනාපු කට්ටියට එහෙම රෝගය වැළඳිලා තියෙනවද කියලා. එහෙමනම් ඒ කට්ටිය එක්කත් හිටපු ඒ පළවෙනි ආශ්‍රිතයින් සියල්ලක්ම අපි මෙතනින් ඉවත් කරනවා. තවත් මරණ 3ක් වාර්තාවීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතව සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 316ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බොරැල්ල පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්, කඩුවෙල පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සහ අඟුරුවාතුට පදිංචි 69 හැවිරිදි කාන්තාවක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතාක්ෂයට පත් වුණා. කොවිඩ් ආසාදිතයන් 64157 දෙනෙකු මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති අතර සුවය ලැබූ සමස්ත ගණන 57159ක්. තවත් ආසාදිතයන් 6682 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා සිටිනවා. කොවිඩ් මර්ධනය නත්කරණය අදත් සිදු කරන අතර ඊයේ දින තුළ පමණක් සෞඛ්‍ය හා ආරක්ෂකාංශවල 21329 දෙනෙකුට එන්නත ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව මේ දක්වා 59154 දෙනෙකුට එන්නත්කරණය සිදු කර තිබෙනවා. COVID-19 තත්ත්වය හමුවේ තාවකාලිකව වසා දැමුණු දිවයිනේ සියලුම සත්වෝද්‍යාන අද සිට විවෘත කර තිබෙනවා. මනුසත් දෙරණ සහ රාගම ලීසන්ස් රෝහල එක්ව බස්නාහිර පළාතේ පාසල්වල අහම්බු ලෙස තෝරාගත් සිසුන් සහ ගුරුවරුන් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා වන වැඩසටහන් මාලාවේ පළමු පියවර අද ආරම්භ වුණා. ඒ රාජකිරිය ජනාධිපති විද්‍යාලයේදී. COVID-19 වෛරස් ව්‍යාප්ති අවදානමින් වැඩිම බලපෑමට ලක් වූ බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන් සහ ළමුන් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කිරීමේ ව්‍යාපෘතිය බලගැන්වෙන්නේ රාගම ලීසන්ස් රෝහල සහ මනුසත් දෙරණ ඒකාබද්ධ සංවිධාන ශක්තියෙන්. ඒ පළමු පියවර අද ක්‍රියාත්මක කෙරුණේ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේදී. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේක ඉතාමත් ප්‍රයෝජනවත් වැඩපිළිවෙලක් හැටියට අපි දකිනවා. මේක සීමා වෙන්නේ COVID-19ට. සාමාන්‍යයෙන් මේ දරුවාගේ ශරීර තත්ත්වය පරීක්ෂණයට භාජනය කළා රුධිර පීඩනය දියවැඩියාව තියනවාද කියලා බලන එක සියල්ලක්ම ඒ පරීක්ෂණ තුලින් කරන්නට බලාපොරොත්තු වෙනවා. මනුසත් දෙරණ ලීසල්ස් හොස්පිටල් එක මේ කරන වැඩපිළිවෙල අපි අගය කරනවා. මේක තමයි පෞද්ගලික අංශයයි රජයයි එක්කහුව වෙලා රටේ දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම කියන අරමුණ සාක්ෂාත් කරගන්න විදිහ. මේ පරීක්ෂණ කිරීමෙන් ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට විශ්වාසයක් එනවා පාසල්වල කොවිඩ් රෝගය තියෙන ශිෂ්‍යයන් නැහැ කියන එක. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. මාර්තු මාසයේ වන විට යුරෝපා සංගමයට අමතර එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබා දීමට ඇස්ට්‍රාසෙනිකා සමාගම එකඟ වී තිබෙනවා. ඒ එන්නත් සැපීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සමග පවතින මතභේදාත්මක තත්ත්වය තරමක් දුරට පාලනය කරමින්. ඇස්ට්‍රාසෙනිකා සමාගම යුරෝපා සංගමයට එන්නත් සැපීම සීමා කිරීමට පියවර ගැනීම හේතුවෙන් පසුගිය සමයේ දෙපාර්ශ්වය අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබුණා. කෙසේ වෙතත් පැවති මතභේද සමතයකට පත් කරමින් යුරෝපා සංගමයට අමතර එන්නත් මාත්‍රා ප්‍රමාණයක් සැපීමට ඇස්ට්‍රාසෙනිකා සමාගම එකඟ වී තිබෙනවා. එනුව මාර්තු මාසය වන විට අමතර එන්නත් මාත්‍රා මිලියන 9ක් සැපීමට නියමිතයි. එක්සත් රාජධානිය තුළ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක අතර ඒ අර්ථයේ සෙනසුරාදා දිනේ වාර්තාගත පිරිසක් එන්නත් කර තිබෙනවා. එය මිලියන 9කට ආසන්නයි. ඊශ්‍රායලයේ කොවිඩ් නීති උල්ලංඝනය කරමින් ඕර්තොඩොක්ස් ආගමික නිකායේ නායක පූජකයෙකුගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් ජෙරුසලමට රැස් වී තිබෙනවා. විදේශ වාර්තා පවසන්නේ 99 හැවිරිදි එම රාබි පූජකවරයා කොවිඩ් ආසාදනය වීමෙන් පසු මාස ගණනක් රෝගාතුරව සිට මිය ගොස් ඇති බවයි. ලොව වැඩිම කොවිඩ් බලපෑම් එල්ල වී ඇති ඇමරිකාවෙන් ඊයේත් ආසාදිතයන් ලක්ෂයක්ම වාර්තා වුණා. නව මරණ 1886ත් සමග එරට සමස්ත කොවිඩ් මරණ ගණන දැක්ුණේ 4,52,279ක් ලෙසයි. ඊයේ ලොව පුරා කොවිඩ් මරණ 9,292ක් වාර්තා වී තිබුණා. ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන 10,35,00,000 පසු කර යද්දී ලොව පුරා මරණ ගණන 22,37,000 ඉක්මවා තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දුන්නා. ජනාධිපති කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතා ඇතුළු කොමිසමේ සෙසු සමාජිකින් විසින් මෙම වාර්තාව ජනාධිපතිවරයාට භාර දෙනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.
2019 වර්ෂයේ අප්‍රේල් මාස 21 වන දින දිවයිනේ ස්ථාන 7ක සිදු වූ ත්‍රස්ත ප්‍රහාර 8කින් ජීවිතක්ෂයට පත් පුද්ගලින් සංඛ්‍යාව 260කට අධිකයි. අදාළ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබුවේ එම වසරේ සැප්තැම්බර් මාස 21 වන දිනයි. වසරකුත් මාස 3ක කාලයක් පැවති ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු ඉකුත් 27 වන දින නිල වශයෙන් අවසන් වූ අතර ඒ වන විට ජනාධිපති කොමිසම සාක්ෂිකරුවන් 440 දෙනෙකුගෙන් සාක්ෂි විමසා තිබුණා. ඒ අනුව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. ජනාධිපති කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඇතුළු පංච පුද්ගල කොමිසමේ සමාජිකයන් විසින් මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබූ අතර එම අවස්ථාව සඳහා ජනාධිපති කොමිසමේ ලේකම් බුවනක හේරත් මහතාද එක්ව සිටියා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයට අදාළ මෙම අවසන් වාර්තාව පිටු 10කින් පමණ සමන්විත බව වාර්තා වනවා. එසේම අප කළ විමසීමකදී ජනාධිපති කොමිසමේ ලේකම්වරයා සඳහන් කළේ අදාළ පරීක්ෂණයට අදාළව සිදු කළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම ඇමුණුම් ආදී සියලු ලේඛන ජනාධිපතිවරයා වෙත බාර දීම සිදු කළ අතර එම සියලු ලේඛන පිටු ලක්ෂයකින් පමණ සමන්විත වන බවයි. ප්‍රජා අයිතිය අහෝසි කළද තම දේශපාලනය නොනමත් වන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂණ කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීම පිළිබඳ අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා. ඉකුත් යහපාලන රජය සමයේ සිදු වූ දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂණය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුළත් තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ඊයේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ අතර මේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. පහුගියදා ජනාධිපතිවරයා කොමිසම් සභාවක් පිටෙව්වා දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම් සභාව. ඒ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවෙන් පරීක්ෂණ පවත්වලා වාර්තාවක් දැම්ම පිටු 2000 ගණනක. වාර්තාවේ මේ ළඟදී කැබිනට් පත්‍රිකාවක් ඇදුවා නඩු 79ක. 79 මේ කියන්නේ වරදකරු නිදොස් කොට නිදහස් කරන්න නඩු පවරන්න උත්සාහ කරපු අය හිරේ දාන්න. ඒ මලකෙලිය. අපිව හිරේ දාන්න හරි අපේ ප්‍රජායිති අහෝසි කරන්න හරි අපිට දඬුවම් දෙන්න හරි මේ කිසියෙකුට සදාචාරාත්මක අයිතියක් නෑ. බැසිල් රාජපක්ෂගේ මල්වානේ ඉඩමත් අක්කර 18ක 20ක විතර ඒකේ මා මාලිගාවක් හැදුවා. නඩුව යනවා අධිකරණේ. කොමිසමෙන් කියනවා බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කරන්න ඒ සඳහා පැමිණිලි කරපු මාව හිරේ දාන්න. ඒ මරුනේ. ඇවන්ගාඩ්ගේ නඩුව අයින් කරන්න පැමිණිලි දාපුවා හිරේ දාන්න. එතනින් නොව නැති දැන් ඊයේ ගැසට් නිවේදනයක් ගහලා විශේෂ ජනාධිපති කොමිසම් සභාවක් පිහිටවන්න. විශේෂ ජනාධිපති කොමිසම් සභාවක් අපේ රටේ පිහිටෙව්වා එක කාලයකදී. කවදද? ජේ.ආර්. ජයවර්ධන 1977 දී. අන්නේ විශේෂ ජනාධිපති කොමිසම් සභාවෙන් තමයි සිරිමාව බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කරේ. ඊයේ ගෝඨාභය රාජපක්ෂ විශේෂ ජනාධිපති කොමිසම් සභාවක් පිටවලා තිබෙනවා. අපිව කැඳවන්නේ ඒකට. ප්‍රජා අයිතිය අහෝසි කරා. පව් ගෝඨාභයෙන්. අපි ඡන්දෙ දෙන්න ඡන්දෙ ඉල්ලන්න മന്ത്രിවරු වෙන්න බලාගෙන දේශපාලනය කරන මිනිස්සු නෙවෙයි ප්‍රජා අයිතිය තිබ්බත් නැතත් මේ රට වෙනුවෙන් දේශපාලනය කරන මිනිස්සු. මහජන මුදල් විනාශ කළ කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් පිළිබඳව අද දිනට කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන ප්‍රදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතියක් යටතේ කන්තලේ ප්‍රාදේශීය සභා කොම්පෝස්ට් අංගනය හා කසල කළමනාකරණ මධ්‍යස්ථානය ඉදිකිරීමට මුල්ගල් තැබූ භූමියයි. පසුගිය වසරේ නොවැම්බර් මාස 10 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ කරන්නේ කන්තලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කසල ගැටලුවලට විසඳුමක් ලබා දීම සඳහායි. ඒ අනුව අධීර 3කින් සමන්විත මෙහි පළමු අධීර සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10.56ක්. මුල්ගලට පමණක් සීමා වූ එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කළ යුතු තිබෙනවා. කෙසේ වෙතත් උත්සවයකට පමණක් සීමා වූ මෙම කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය අද වන විට පත්වැජි තත්වයයි මේ. අද එය වනාලින්ගේ තෝතැන්නක් බවට පත්ව තිබෙන්නේ මෙලෙසින්. පාර යන්න බෑ සමහර දවස්වල මේ බයික් එකේ දුම් පාරක් හත වාරයකට පැන්නවා මේ ළඟදී. හරි 10 15ක් ඉස්සක්කද ඉන්නවා. අපේ ජීවත් වෙන්න විදියක් වෙන්නේ නැහැ. ඒ ටයිම් දෙනකොට මෙතන පාර යන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ කොයි වෙලාවෙ මරණේ විශ්වාස නැහැ කොයි වෙලාවද කියලා. 2020 නොවැම්බර් මාස 10 වනදා විවෘත කළ සමරු පළකයේද අද වන විට කසල වලින් වැසී ගොසින්. නිමාසේ කරලා තියෙනවා.
කුණු වලේ ගහපු බෝඩ් එක උඩ තමයි මම මේ ඉන්නේ. ඒකත් අලි කැඩුවා. මේක මොකද්ද කරන්න කියලා අපිට තේරුම් කරලා දෙන්න දන්න කෙනෙක්. මහජන මුදල් කිසිදු හිරකිතයකින් තොරව විනාශ කර දමා ඇති මෙම ව්‍යාපෘති දෙසට දැන්මත් බලධාරීන්ගේ අල්ප මාත්‍ර හෝ අවධානයක් යොමු වන තෙක් අද දෙරණ අවධානයෙන්. දැන් තවත් පුවත් කිහිපයක්. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සමත්දරුවන් පාසල්වලට බඳවා ගැනීමේ කඩයිම් ලකුණු පහත දමනු මැයින් පාසල් සුරකීමේ ජනතා ව්‍යාපාරය අද පෙරවරුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. පසුව පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණීමත් සමග පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර නොසන්සුන්තාවයක්ද හටගත්තා. තලවා කෙලේ ලිඳුන නගර සභාවේ සභාපති අශෝක සියපාල මහතා සිය දුරෙන් පහ කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යුගමගේ මහතා ගැසට් නිවේදනයක් මගින් පියවරගෙන තිබෙනවා. සභාපතිවරයාට එරෙහිව ඉදිරිපත් වී තිබූ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂණයකින් පසුව ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මතින් නිදහස් ජාතියක් සෞභාග්‍යමත් දේශයක් තිමාව ඇත්තේ අන්තරාය කර ඖෂධ පාලක මණ්ඩලය විසින් පවත්වාගෙන යන අත්තනගල්ල ඌරපොළ පිහිටි නව නේවාසික ගොඩනැගිල්ල ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. අපවත්ති වදාළ ඇඹිලිපිටිය සංඝාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පනාමුරේ සුමන සිරිහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද සවස ඇඹිලිපිටියේ ගම්මුදා යෝධගම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම සහ මනුසත් පෞර ජාතික සංවිධානය එක්ව සංවිධානය කළ ගෞරව සම්මාන සන්නස්පත්‍ර පෙරනැමීමේ සම්මාන ප්‍රදාන වල පොල්ගහවෙල නගරශාලාවේදී ඊයේ පැවැත්වුණා. එහිදී කොරෝනා සමයේදී ජීවිත අවදානම නොදකා මනුසත් දිනන සමග එක්ව සිදු කළ මෙහෙවර අගයමින් මානව හිතවාදී දේශමාවක ලංකා පුත්‍ර සම්මානය නිර්ද මධ්‍යජාලයේ අනුරාධපුර ප්‍රාදේශීය වාර්තාකරු හේෂාර සෝමරත්න මහතාට පිරිනැමුණා. ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රීඩා සමාජයක නිලවරණයක් මගින් තනතුරු සඳහා නිලධහරින් පත් කරගත් පසු ඔවුන් දේශපාලන මැදිහත්වීමකින් ඉවත් කිරීමට කිසිසේත් කටයුතු නොකරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කෑගල්ල ප්‍රදේශයේ පැවති තරඟාවලියක් අතරතුරදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. ක්‍රීඩාවේදී මේ ආගම කතා කරන භාෂාව, ජාතිය, කුලය බලලා ක්‍රීඩා කරන්න බෑ. ක්‍රීඩාවේ දක්ෂයාට ක්‍රීඩාවේ මුල්තැන දෙන්න ඕනේ. පැහැදිලිව අපි කියන්න ඕනේ අපි විනිවිදභාවයකින් කටයුතු කරනවා. තම තමන්ගේ ආගම දාන අයිතියක් තියෙනවා. පරණ ක්‍රීඩකයන්ට හිටපු ක්‍රීඩකයන්ට ආරාධනා කළා දෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවෙයි හැම ක්‍රීඩාවක්. මම සුසන්තිකා ජයසිංහ අක්කගෙන් පටන් ගත්තා. මේ හැම දෙනෙක්ම අද පැහැදිලිව මේ ක්‍රීඩාව දියුණු කරන්න මැදිහත් වෙලා ඉන්නවා වගේම අපට කිට්වෙන් කටයුතු කරනවා. ක්‍රීඩාව දියුණු කිරීමේදී මම හිතන්නේ අපි පැහැදිලිව කියන්න ඕනේ කාරණේ තමයි අතිරු කමිටු කියන කාරණය අවසාන ඔප්ෂන් එක. පළවෙනි කාරණේ නෙවෙයි. ඒක අවසානම. කියන්නේ දැන්ට ඡන්දෙන් නිලවරණකින් ස්වාධීනව නිලවරණකින් ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රීඩා සමාජයක තනතුරු පත් කරගත්තට පස්සේ ඔවුන්ව දේශපාලන මැදිහත් වීමකින් අයින් කරන්න මේ ඇමතිවරයා සූදානම් නැහැ. අපි දෙන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ නැත්නම් අපිට දැඩි තීන්දුව ගන්න වෙනවා ඉදිරියේදී. ඒ කාරණේ අවසාන කාරණේ. පරණ ක්‍රීඩකයෝ වුණත් මම හිතන්නේ තම තමන් විවේචනය කරගන්න හොඳ නැහැ. මොකද තරුණ ක්‍රීඩකයෝ මේ පරණ ක්‍රීඩකයෝ දිහා බලනවානේ. එක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අද කියන්න ගත්තොත් ඒක පෞද්ගලික වෙනවා. ඒ හින්දා මම හිතන්නේ පළවෙනි කාරණේ තමයි ඒක නතර වෙන්නත් ඕන. සියලු දෙනාම එකතු වෙලා ක්‍රීඩාව දියුණු කරන්න කටයුතු කරන්න ඕන කියන විශ්වාසය මම ඉන්නවා. ඒත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.